අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අද නොවැම්බර් මාසයේ 8 වෙනිදා සඳුදා අදත් අපි සූදානම් වන්නේ දවසේ පුවත්පත් තොරතුරු වෙත අවධානය යොමු කරන්න. අදින් ආරම්භ වන සතිය ගත්තාම ඉතාමත්ම වැදගත් සතියක් බවට පත් වෙනවා රටට. එක පැත්තකින් තමයි මේ සතිය අවසන් වෙනකොට, ඒ කියන්නේ සිකුරාදා වගේ වෙනකොට 12 වෙනිදා වෙනකොට ලබන වසර සඳහා වූ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ වගේම ළමයින්ගේ අධ්‍යාපන කටයුතු වල ගත්තාම අධ්‍යාපනය සඳහා පාසල් කොවිඩ් වසංගත තත්වයෙන් දීර්ඝ කාලයකට පස්සේ විවෘත කිරීමේ එක් අදියරක් අද ආරම්භ වෙනවා. ඒ තමයි 10, 11, 12, 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද ආරම්භ වෙනවා. මීට කලින් ළමයින් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශවල අධ්‍යයන කටයුතු ආරම්භ කළා. ඊට පස්සේ ලංකාවේ සියලුම පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ වුණා. දැන් අද ඉඳලා 10, 11, 12, 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතුත් ආරම්භ වෙනවා. මේ ආදී කාරණා කිහිපයක් නිසාම මේ සතියත් වැදගත් සතියක් බවට පත් වෙනවා. මේ වැදගත් සතියේ තවත් අපිට අවධානය යොමු කළ යුතු කාරණයක් පිළිබඳවයි අද මුලින්ම අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට හේතුව තමයි මේ වැස්ස දැන් ටික දවසකින් ඉඳන් ටිකක් කරදරයක් වෙන මට්ටමටම පත් වෙලා තියෙනවා. සමහර වෙලාවට සමහර අය කියනවා ඇඳුමක් වේලා ගන්න බැරි තරම් වහිනවා. මේ වැස්ස කවදා ඉවර වෙයිද? ඊයේ දිනේදීත් අපි මේ ගැන අවධානය යොමු කළා. කලගුණිදා දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට ඇතැම් වෙලාවට නොවැම්බර් මාසයේ පුරාම මේ වර්ෂාපතනය තියෙන්න පුළුවන්. නොවැම්බර් මාසයේ 18 විතර වෙනකන් ටිකක් තද වැහි තියෙන්න පුළුවන්. ඊට පස්සෙත් නොවැම්බර් මාසයේ පුරාම හවස් කාලයේදී වැසි ඇතිවීමේ අවදානමක් තියෙනවා. කොහොමුණත් මේ වැස්සත් එක්ක ප්‍රධාන ගංගා ජලාශ පිටාර මට්ටමට ඇවිල්ලා තියෙනවා. මේ පිළිබඳව අවධානය යොමු කරන්න වෙන්නේ ඒ නිසා අපි අද පුවත්පතට අද මුලින්ම යනවා. ප්‍රදේශ රැසකට අදත් මහ වැසි තත්ත්වයේ 10 වෙනිදා දක්වා පැවතිය හැකි කියලා අද පුවත්පත මේ තොරතුරු වාර්තා කරන්නේ. දැදුරුවය, කැලණිගඟ, ගිංගඟ, මහඔය, කළුගඟ, නිල්වලා ගඟ, අත්තනගලුවය, බෙන්තර ගඟ, කලාඔය ආශ්‍රිතව පහත් බිම්වල සිටින ජනතාව අවධානයෙන් සිටින්න කියලායි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාරි මාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. දැනට පවතින වැසි තත්ත්වයේ මේ මාස 10 වෙනිදා දක්වා පැවතිය හැකි බවත් අද බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 150කට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. වයඹ හා උතුරු පළාත්වලත් මාතරේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක් පමණ වූ තද වැසි හා සෙසු ප්‍රදේශවලට ඇතැම් ස්ථානවල මිලිමීටර 75කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහත්මයා සඳහන් කරලා තියෙනවා. ඊයේ ටිකක් අනතුරු වංගවීම වැසි තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඊයේ නිකුත් කළ අනතුරු වංගවීමේ නිවේදනයකුත් මෙහිදී උපුටා දක්වා තිබෙනවා. මේ පිළිබඳව තවත් පුවත්පත්වල සඳහන් වෙනවා. අපි මේ පිළිබඳව අවධානය යොමු කරමු. දිවයින පුවත්පතටත් යනවා. දිවයින පුවත්පතට අවධානය යොමු කළොත් අද සහ හෙට වැසි සුළං වැඩි වෙයි කියලා තමයි දිවයින පුවත්පත ඒ පිළිබඳව වාර්තා කරන්නේ. වැස්සත් එක්කම සුළඟත් වැඩිවීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරන්න. දැන් ප්‍රදේශ කිහිපයක ඒ පාරවල් වලට ගස් වැටිලා එහෙම තොරතුරුත් අපිට වාර්තා වුණා. ඒ නිසා ඒ පිළිබඳව අවධානයෙන් ඉන්න ඕනේ. ඒ කාරණා පිළිබඳවයි අපි මතක් කරන්නේ. අපි අරුණට ගියොත් අරුණ අද වාර්තා කරනවා ගම් වතුර අවදානමක් මරණ 5යි වැස්ස තවත් වැඩි වෙයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ මරණ 5ක් සිදුවීම කියන කාරණය පිළිබඳව අපි ඊයේ ආපදා කළමනාකරන මධ්‍යස්ථානයෙන් විමසීමක් කළා ඊයේ සවස. මෙහෙම මරණ 5ක් සිදු වෙලා තියෙනවද මේ පැවතිලා තියෙන අයහපත් කාලගුණ තත්ත්වයක් එක්ක කියන. නමුත් ඔවුන් සඳහන් කළේ මේ විදිහට මේ අලුත් මේ වර්තමාන තත්ත්වය තුළ තාමත් එහෙම මරණ වාර්තා වෙලා නැහැ. ඒ නිසා මේ මරණ 5ක් වාර්තා වෙලා තියෙනවා කියන වාර්තා කිරීම තුළ යම් ආකාරයක ප්‍රශ්නයක් තියෙනවා. අපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සඳහන් කළේ එහෙම තත්ත්වයක් නැහැ කියලා. කොහොම වුණත් අපිට දැන් බලන්නට පුළුවන් මේ වර්ෂාපතනයේ අධික ලෙස වැඩිවීම නිසා මධ්‍යම කඳුකරය ආශ්‍රිතව ජලාශ බොහොමයක් වාන් දමන අට්ටමට ඇවිල්ලා තිනවා. අපිට ඒකේ දර්ශනත් බලන්න පුළුවන්. විශේෂයෙන්ම ඉහළ කොත්මලේ, ලක්ෂපාන මේ වගේ ජලාශ බොහොමයක වාන් දොරටු ඊයේ වන විට විවෘත කරන්න කටයුතු කළා. අපි මේ දර්ශන වෙතත් ඔබේ අවධානය යොමු කරමින්ම කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ වැසි තත්ත්වය ගත්තහම මේ ඉහළ කොත්මලේ ජලාශය ඔබ දකින්නේ. වැසි තත්ත්වය ගත්තහම මේ අද දවසේ බස්නාහිර හා සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 150කට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. මේ තත්ත්වය නිසා දැදුරුවය, කැලණිගඟ, ගිංගඟ, මහඔය, කළුගඟ, නිල්වලා ගඟ, අත්තනගලුවේ, බෙන්තර ගඟ අපි නැවත මතක් කරන්නේ ඔය පහත් බිම්වල සිටින ජනතාවට ඇතිවිය හැකි ගම් වතුර තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටින ලෙස වාරි මාර්ග දෙපාර්තමේන්තුව එම ජනතාවගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. ඉතින් මේ කාලය තුල තත්ත්වලා තියෙන තත්ත්වය පිළිබඳවයි මේ අපි ඔබට දකින්නේ. මේ විශේෂයෙන්ම ප්‍රධාන ජලාශ මධ්‍යම කඳුකරය ආශ්‍රිතව තියෙන ප්‍රධාන ජලාශ බොහොමයක් වාන් දමන මට්ටමට
පැමිණලා තියෙනවා පහත් බිම් රැසක් ප්‍රදේශ රැසකම දිවයිනේ යට වෙලා තියෙන නිසා මේ තත්ත්වය තවදුරටත් වැඩිවීමේ යම් ආකාරයක අවධානමක් තියෙනවා කියන කාරණේ තමයි සඳහන් කරලා තියෙන්නේ. මීට අමතරව හෙට සහ අද සහ හෙට දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයත් ඉහළ යමේ හැකියාවක් තියෙනවා. ඒ පිළිබඳව දීවර හා නාවික ප්‍රජාව අවධානය යොමු කරන්න කියලා තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරලා තියෙන්නේ. මේ තත්ත්වය විශේෂයෙන්ම මේ මාර්ග භාවිත කරමින්දී විශේෂයෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ පවතින වැසි තත්ත්වය නිසා ඇල්ල සිට නමුණුකුල හරහා පස්සර මාර්ගයේ භාවිත කිරීමේදී සිදුවිය හැකි අවදානම් පිළිබඳවත් අවධානය යොමු කරන්න කියන කාරණේ විශේෂ මතක් කිරීමක් කරනවා. ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න මේ පස්කඳු කඩා වැටීම ආදී පිළිබඳව. අපි කාලගුණ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළේ වඩා වැදගත් වෙනවා. ඒකේ යම් ආකාරයක මේ වැස්සත් එක්ක යම් අවධානමක් තියෙන නිසා ඒ පිළිබඳව මතක් කළේ. අපි ඊළඟ කාරණේ අද දවසේදී මේ පාසල් වල තවත් ශ්‍රේණි කිහිපයක අධ්‍යයන කටයුතු ආරම්භ කරනවා. ඒ ගැන අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. සියලුම පාසල්වල 11 12 13 ශ්‍රේණි අද ආරම්භය කියලා අද පුවත්පත වාර්තා කරනවා. ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල් සම්පූර්ණයෙන්ම විවෘත කරන්න තීරණය කරලා තියෙනවා. නිවසේ කිසිවෙකු නිරෝධායනය කර ඇතනම් හෝ කොවිඩ් රෝගියෙකුව ඇසුරු කර ඇතනම් පාසල් එවන්න එපා. දැන් මේ දවස්වල මේ වැස්සත් එක්ක යම් ආකාරයක සෙම් රෝග නැත්නම් ශ්වසන රෝග නැත්නම් හෙම්බිරිස්සාව මේ වගේ තත්ත්වයක් තියෙන්න පුළුවන්. එහෙම තියෙනවා නම් දරුවන් පාසල් එවන්න එපා කියලා තමයි සෞඛ්‍ය අංශ විශේෂ මතක් කිරීමක් කරලා තියෙන්නේ. ඒ පිළිබඳවත් අපි මතක් කරනවා. ඊළඟට යනවා මේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අද අරුණ පුවත්පතේ වාර්තා කරලා තියෙන තොරතුරකට සිසුන් පාසල් නාවොත් සාපේර උසස් පෙළ විභාග නියමිත දිනට පෙර පවත්වන්න තීරණයක් තියෙනවා කියලා සඳහනක් කරලා තියෙනවා. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන්ගේ පැමිණීම අනුව දැනට නියම කර ඇති විභාග නියමිත දිනවලට පෙර පැවැත්වීමට ඉඩ ඇතයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා කියලා තමයි සඳහන් කරන්නේ. යම් ආකාරයක සිසුන් නාවොත් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ නියමිත දිනට පෙර පවත්වන්නත් අවධානය යොමු වෙලා තියෙනවා කියන කාරණය අද අරුණ පුවත්පත විශේෂයෙන්ම මතු කරලා තියෙනවා. ඊළඟට අපි යනවා මේ දිනමින පුවත්පතට. දිනමින පුවත්පත වාර්තා කරන විශේෂ තොරතුරක්. දැන් මේ අධ්‍යාපනයේට මොනතරම් මේ කොවිඩ් වසංගතයේ බලපෑමක් කරලා තියෙනවද? කොවිඩ් හරස් වීමෙන් බස්නාහිර 90%ක් පිට පළාත්වල 70%ක් සිසුන්ගේ අධ්‍යාපනයේ පාඩුවිලු. බස්නාහිර පළාතේ විතරක් 90%ක් මේ අධ්‍යාපනයේට යම් ආකාරයක කොවිඩ් වසංගතය නිසා බලපෑමක් කරලා තියෙනවා. මේක සැලකිය යුතු තත්ත්වයක්. ඒ නිසා පිට පළාත්වල 70%ක් සිසුන්ගේ අධ්‍යාපනයේට කොවිඩ් වසංගතය හරස් වෙලා කියලා තියෙනවා. මේ තොරතුරු වාර්තා කරන්නේ කොහොම වුණත් මේ පවතින වසංගත තත්ත්වයක් එක්ක සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පාසල් යලි විවෘත කිරීම එක පැත්තකින් දරුවන්ගේ අනාගතයට හොඳයි. කොහොම වුණත් මේ සෞඛ්‍ය පිළිවෙත් අනිවාර්යෙන් පිළිපැදීම විශේෂයෙන්ම මේ නිරෝධායනය වෙලා ඉන්න කෙනෙක් ආශ්‍රය කරලා ඉන්නවා නම් යම් ආකාරයක රෝගී තත්ත්වයක් තියෙනවා නම් පාසල් එවන්න එපා කියන කාරණයක් මේ අතරවාරයේදී සෞඛ්‍ය අංශ මතක් කරලා තියෙනවා. දැන් මේ කාරණා පිළිබඳව කතා කරද්දී අපිට කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව කතා නොකළම බෑ. ඊට හේතුව තමයි යම් ආකාරයක රෝගීන්ගේ වැඩිවීමක් පහුගිය දවස්වල ඇති වෙලා තියෙනවා. මේකට ඉතින් අපේ ක්‍රියාකාරකනුත් පළපාලා තියෙනවා. ඒ නිසා ඒ ගැන නැවත නැවතත් අපිට අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. කොරෝනා රැල්ලක් යලි මතුවීමේ අවදානමක් වැඩි වුණොත් සංචාරන සීමා සෞඛ්‍ය සේවා ප්‍රධානී තමයි මෙහෙම සඳහන් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම කොරෝනා රැල්ලක් යලි මතුවීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. ආසාත්‍යයන් සංඛ්‍යාව වැඩි වුවහොත් සංචාරන සීමා යලි පැනවීමට සිදු වෙනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහත්මයා සඳහන් කරනවා. අපි විනෝද චාරිකා යනවා මේ සංචාරන සීමා ඉවත් කිරීමේ උපරිම ප්‍රයෝජන ගන්නවා. නමුත් කොරෝනා රැල්ලක් යලි ඇතිවීමේ අවදානමකුත් මේත් එක්ක මතුවලා තියෙන ඒ පිළිබඳව විශේෂයෙන්ම අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. ඊළඟට දෛනික ආසාද්‍යෝ 600 ඉක්මවති. මෙහෙම ගියොත් සීමා පනවන්න වෙනවා කියලා අරුණ පුවත්පත අද වාර්තා කරනවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්ගේ ප්‍රකාශය. දින 20කට පසු මෙරට දෛනික කොවිඩ් ආසාද සංඛ්‍යාව 600 සීමාව පසු කර තිබෙනවා. ඒ අනුව ඊයේ දිනේදී වාර්තා වූ ආසාදයන් ගන්න 457ක් වන අතර පෙරේදා දිනේදී වාර්තා වූ දෛනික ආසාදයන් සංඛ්‍යාව 617ක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම බණ්ඩාරවෙල ළමා නිවාසයක වයස අවුරුදු 5ට අඩු දරුවෝ 27කට කොවිඩ් හැදිලා තියෙනවා. මුළු කොවිඩ් රෝගීන් ගණන 32ක් කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ. මේ දරුවෝ අවුරුදු 5ට අඩු දරුවෝ 27කට කොවිඩ් වැළඳිලා තියෙනවා. බණ්ඩාරවෙල ළමා නිවාසයේ අවුරුදු 5ට අඩු කුඩා දරුවන් 27 දෙනෙකු ඇතුළු 32 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු බව බණ්ඩාරවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක DMAR දිසානායක මහත්මයා සඳහන් කරලා තියෙනවා. අපි මේ කොවිඩ් වසංගතයේ නැවත යම් ආකාරයක වැඩිවීමක් රෝගීන්ගේ වැඩිවීමක් පිළිබඳව වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ
දෙසැම්බර් මාසෙත් අපිට සංචාරන සීමා යටතේ දැන් මේ රට දීර්ඝ කාලයක් වහලා තියෙන්නේ. ඒක ඇත්තටම ආර්ථිකයට මේ හැම කාරණයකටම බලපාන නිසා තමයි මේ පිළිබඳව මතක් කරන්නේ. ඔබට අපිට විශාල වගකීමක් තියෙන නිසා කොහොම වුණත් මේ තත්ත්වය මෙහෙම ගියොත් තත්ත්වය භයානකයි කියලයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා සඳහන් කරේ. අපි ඒ අදහස් දැක්වීමට දැන් අවධානය යොමු කරමු. පහුගිය සතියක කාලේ ක්‍රමානුකූලව නැවත රෝගීන් වැඩි වෙන ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. ඉතින් අපි මේ ගැන විශේෂ අවධානය යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම සංචරණ සීමා ඉවත් කරාට පස්සේ ජනතාව ගොඩක් වෙලාවට කොවිඩ් තිබුණේ නැති රටක් වගේ හිතලා නැවත හැසිරෙන්න අරගෙන තියෙනවා. ඉතින් මම හිතන්නේ අපි සියලු දෙනාගෙන් මේ ඉල්ලා සිටිනවා ලෝකයේ තියෙන ප්‍රවණතාවත් අලුත් රැල්ලක් හතරවෙනි රැල්ලක් ඇති වෙන ස්වභාවයක් තමයි පේන්න තියෙන්නේ. විශේෂයෙන්ම බටහිර ලෝකේ ගත්තට පස්සේ උන් අපේක්ෂිතව සිටිනවා දෙසැම්බර් මාසේ වගේ වෙනකොට හතරවෙනි රැල්ලක් භයානක විදියට එයි කියලා. ලෝකේ අපිට විතරක් ගැලවෙන්න ක්‍රමයක් නැහැ. අපි මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා සූදානම් වෙන්න ඕන කියන එකයි අපේ අදහස. ඉතින් සෞඛ්‍ය ශාස්ත්‍ර පැත්තෙන් අපි මේ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. ඉතින් ජනතාවගේ පැත්තෙනුත් මේ ගැන විශේෂයෙන් කල්පනා කරන්න කියන ඉල්ලීම කරනවා. මොකද වැසි කාලේ තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. හැමතැනම වැස්සත් එක්ක කොහොමටත් ශ්වසන රෝග එහෙම පැතිරෙන්න තියෙන අවදානම වැඩි. සෙම් තත්ත්වයන් උද්ගත වෙන්න තියෙන අවදානම වැඩි. නිසා මේ ටිකේ විශේෂයෙන්ම පරිස්සමෙන් කටයුතු කරන්න කියන ඉල්ලීම අපි නැවතත් ජනතාවගෙන් කරනවා. විශේෂයෙන්ම මේ මුහුණු ආවරණය මේක පළඳින එක නම් අත්‍යවශ්‍යයි. මුහුණු ආවරණ පළඳින එක සෞඛ්‍ය උපදෙස් පිළිපදින එක අත්‍යවශ්‍යයි කියලායි සෞඛ්‍ය අංශය සඳහන් කරන්නේ. දැන් අපි ඊයේ දිනේදීත් මේ පිළිබඳව අවධානය යොමු කළා. දැන් මේ වෙනකොට ලෝක මට්ටමේ පිළිගත්තු පරීක්ෂණයකින් හෙළි වෙලා තියෙනවා. ඇතැම් කොවිඩ් මර්ධනය සඳහා ලබා දුන් එන්නත්වල කාර්යක්ෂමතාව 90% ඉඳන් 89% ඉඳන් 50%ට 40%ට මාස 6ක් යනකොට අඩුවීමක් දක්නට ලැබෙනවා. ඒ නිසා මේ කොවිඩ් මර්ධනයට තියෙන එකම විසඳුම බූස්ටර් එන්නතක් නැත්නම් තුන්වෙනි මාත්‍රාවක් ලබා දීම. ඒ වගේම සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදීම කියන කාරණය තමයි සෞඛ්‍ය අංශ මතු කරන්නේ. දැන් ඊයේ දිනේ වෙන විට වාර්තා වුණා රුසියාවෙත් මරණවල යම් ආකාරයක වැඩිවීමක් තියෙනවා රටවල් ගණනාවක. ඒ නිසා ලංකාවේ මේ වෙනකොට තුන්වෙනි මාත්‍රාව ලබා දීම නැත්නම් බූස්ටර් එන්නතක් ලබා දීමේ කටයුතු සිදු කරනවා. ඒ නිසා අපි නැවත නැවත මතක් කරන්නේ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් තත්ත්වයක් බවට පත් වෙනවා. අයිබෝන් සුබ දවසක් පුවත්පත් තොරතුරු අතරේ අපි දිනමින පුවත්පතට අවධානය යොමු කරන්නේ. දැන් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ ඉදිකරපු මාර්ග 1500ක් ජනතා හිතට පත් කිරීමේ උත්සවයේ පසුගිය සෙනසුරාදා පැවැතුණා. මෙහිදී ජනාධිපතිතුමා සිදු කළ ප්‍රකාශය පිළිබඳව බොහෝ මාධ්‍යවල අවධානය යොමු වුණා. නමුත් ඊයේ දිනේදී විශේෂයෙන්ම සතියන්ත පුවත්පත් නිසා පුවත්පත්වල ඒ තොරතුරු වාර්තා වුණේ. අද තමයි පුවත්පත් බොහොමයක පිළිබඳව වාර්තා කරලා තියෙන්නේ. අපි මේ පිළිබඳව කතා කළ නිසා පසුගිය දින කිහිපේ අපි දිනමින පුවත්පතෙන් පමණක් ඒ පිළිබඳව උපුටා ගන්නවා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ විප්ලවීය වෙනස නියතවම සිදු කරනවා කියලා ජනාධිපතිතුමා හිදී සඳහන් කළේ. කොවිඩ් නිසා පොරොන්දු ඉටු කිරීමට නොහැකි වුවත් ජනතාව විශ්වාසය සුරකිනවා. ඇතැමුන් මිලිටරිකරණය ඉල්ලුවත් මා ප්‍රජාතන්ත්‍රවාදයේ සුරැකුවා. කාබනික වගාව පුනර්ජනනීය බලශක්තිය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියයි චිත්‍රයන්ද වගා කළ තරුණයන්ට රට හදන්න යලි ආරාධනා කරනවා. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ විප්ලවීය වෙනස නියත වශයෙන්ම සිදු කරනවා කියලායි ජනාධිපතිතුමා හිදී සඳහන් කළේ. දිනමින වැඩි ඉඩ කඩක් දීලා එක වෙන් කරලත් වාර්තා කරලා තියෙනවා. අපි ඊළඟට අවධානය යොමු කරනවා දිනමිනේම තවත් තොරතුරකට. නිසි වේලාවට පොහොර දුන් නිසා පුත්තලමේ එකම ගොවියෙක්වත් උද්ඝෝෂණය කළේ නැහැ කියලා. අවශ්‍ය ටොන් 11374යි ටොන් 20377ක් නිපදවලා තියෙනවා. දිසාපති තමයි මෙහෙම සඳහන් කරලා තියෙන්නේ. දිස්ත්‍රික් ලේකම්වරයා අපි දන්නවා මේ පොහොර ඉල්ලලා බොහෝ ප්‍රදේශවල උද්ඝෝෂණ තියෙනවා. නමුත් නිසි වේලාවට පොහොර දුන්න නිසා පුත්තලමේ එකම ගොවියෙක්වත් උද්ඝෝෂණ කරලා නැහැ කියලායි දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට අපි තවත් තොරතුරු කිහිපයකට අවධානය යොමු කරන මේ දවස්වල සිමෙන්ති මිල වැඩිවීමක් තියෙනවා. වගේම සිමෙන්ති හිඟයකුත් තියෙනවා. සිමෙන්ති හිඟයට සති දෙකකින් විසඳුම් ඇමති බැසිල් පවසනවා කියලා තමයි සඳහන් කරන්නේ. සිමෙන්ති හිඟයට ඉදිරි සති දෙක ඇතුළත විසඳුම් දෙන බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා සහතික වෙලා තිනවා. ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමේ නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණය වෙලා තියෙනවා කියලා අද දිනමින පුවත්පත එහා සම්බන්ධයෙන් වාර්තා කරන්නේ. වගේම අපි ඡායාරූපයක් එක්ක වාර්තා වෙන තොරතුරකට දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 54 වෙනි ගුණ සමරුත්සවයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහතුරුන් ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූ අවස්ථාව තමයි ඡායාරූපයක් එක්ක වාර්තා කරන්නේ. මේ හා සමරුම් උත්සවයේ ඊයේ දිනේදී තංගල්ලේදී පැවැත්වුණා. අපි තවත් තොරතුරු කිහිපයක් උපුටා ගන්න බලාපොරොත්තු වෙනවා. තමයි අත්‍යවශ්‍ය භාණ්ඩ 15ක මල්ලක් වෙනද පෙළ මිලට වඩා රුපියල්
දහසක් අඩු කර සතොසෙන් දෙයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. වෙළඳ මාත්‍ය ආචාර්ය බන්දුළු ගුණවර්ධන මහත්මයා තමයි මේ තොරතුර සඳහන් කරලා තියෙන්නේ. අත්‍යවශ්‍ය භාණ්ඩ 15ක මල්ලක් වෙළඳපොළ මිලට වඩා රුපියල් 1000ක් අඩු කර සතොසෙන් ලබා දෙන්න පියවර අරගෙන තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම උණුසුම් වෙලා තියෙනවා. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ තනතුරු කිහිපයක් තරුණයින්ට ලබා දෙන්නත් ජ්‍යෙෂ්ඨයින් ඉවත් කිරීමත් එක්ක මේ උණුසුම්කාරී තත්ත්වය ඇති වුණා කියලා තමයි තොරතුරු අද පුවත්පත් බොහොමයකම වාර්තා වෙලා තියෙන්නේ. ඒ අනුව පසුගියදා පැවති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම යම් ආකාරයක උණුසුම් සභාවයක් ගෙන තියෙනවා කියලා අද පුවත්පත් කිහිපයකම වාර්තා කරලා තියෙනවා. අපි ළඟට යනවා ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පතේ වාර්තා වන තොරතුරු කිහිපයකුත් අපි උපුටා ගත්තා පුවත්පත් තොරතුරු අතරට. අලි සබ්රි මන්ත්‍රී ඇමති දුර දෙකෙන් ඉල්ලා අස්වන ලිපි ජනපතිට බාර දෙයි කියලා තොරතුරක් තියෙනවා. මේ පිළිබඳව පහුගිය දවස්වල ටිකක් කතා බහට ලක් වුණ එක රටක් එක නීතිය ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති දුරයට ගලගොඩත්තේ ඥානසාර හිමියන් පත් කිරීමට විරුද්ධත්වයේ පළ කරමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සිය අමාත්‍ය දුරෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දුරෙන් ඉල්ලා අස්වන බව දැනුම් දෙමින් ලිපි දෙකක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පෙරේදා බාර දෙලා තියෙනවා කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ. ලංකාදීප පුවත්පතයි වාර්තා කරන්නේ. ඒ වගේම මේ කතරගම දේවාලයේ රන් තැටියක් නැතිවීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පහුගිය දවස්වලට ටිකක් වැඩිපුර කතා බහට ලක් කළා. කතරගම දේවාලයට රන් තැටිය පූජා කළ අංගොඩ ලොක්කාගේ බිරිය පොලිසියට කියලා තොරතුරක් තියෙනවා. කතරගම දේවාලයේ තිබූ පවුම් 38ක රන් තැටියක් අතුරුදන් වී ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ගැනීම සඳහා මෙරට ප්‍රධාන පෙළේ මත්කුණු ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු සිටි ඉන්දියාවේදී මියගිය අංගොඩ ලොක්කා නැමැත්තාගේ බිරිය කොළඹ අපරාධ කොට්ටාසය හමුවට අද කැඳවා ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා තමයි අද වාර්තා කරලා තියෙන්නේ. දැන් මේ රන් තැටියක් නැති වුණා කිව්වහම බොහෝ දෙනෙක් කල්පනා කළේ බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වුණේ මේක ටිකක් පැරණි එකක්ද කියලා. නමුත් මේ කතරගම දේවාලයේ රන් තැටිය පූජා කරලා තියෙන්නේ අංගොඩ ලොක්කාගේ බිරිය කියලා තමයි මේ විදිහට අවධානය යොමු වෙලා තියෙන්නේ. මේක ටිකක් ප්‍රවෘත්තියක් මවන කාරණයක් බවට පත් වෙලා තියෙන නිසා තමයි අපි මේ පිළිබඳව අද අවධානය යොමු කළේ. ඒ වගේම අපි ඡායාරූපයක් ලංකාදීප පුවත්පත වාර්තා කරන අයියාගෙන් මල්ලීට රහසක් කියලා සංවර්ධන කටයුතු නිම කළ මාර්ගයේ 1500ක් එකම දිනකදී ජනතා අයිතියට පැවරීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් වීරකැටිය මණ්ඩාඩුව මහජන ක්‍රීඩාංගණයේදී පෙරේදා පැවතුණා. හිදී ගත්ත ඡායාරූපයක් තමයි අද ලංකාදීපයේ මේ විදිහට මුල් පිටුවේම වාර්තා කරලා තියෙන්නේ. ඊළඟට අපි යනවා ලංකාදීප පුවත්පතේම ඇතුල් පිටුවක වාර්තා වන තොරතුරු කිහිපයක්. රනිල්ට රටබාර දුන්නොත් පැය 48න් ගෑස් බස්සනවා කියලා වජිර අබේවර්ධන මහත්මයා සඳහන් කරනවා. රනිල්ට රටබාර දුන්නොත් පැය 48න් ගෑස් මිල බස්සන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහත්මයා සඳහන් කළා. එවැනි පියවරක් ගැනීම සඳහා දැනුම පළපුරුද්ද මෙන්ම පාලනය පිළිබඳ හැඟීමක් තිබිය යුතු බව වජිර අබේවර්ධන මහත්මයා සඳහන් කරලා තියෙනවා කියලායි අද වාර්තා කරලා තියෙන්නේ. ඊළඟට අපි යනවා තවත් තොරතුරකට. මේ වැසි තත්ත්වයේ වැඩිවීම කාලගුණ තත්ත්වය පිළිබඳව අපි මුලින්ම කතා කළා. මේත් එක්ක ඩෙන්ගු වසංගතයත් පැතිර යාමේ අවදානමක් තියෙනවා. බස්නාහිර නැගෙනහිර අද සිට මර්ධන වැඩසටහන ආරම්භ කරලා තියෙනවා. රට පුරා ඩෙන්ගු වසංගත තත්ත්වය ඇතිවීමේ දැඩි අවදානමක් හටගෙන ඇතැයි ජාතික ඩෙන්ගු මර්ධන ඒකකය සඳහන් කරනවා. ඩෙන්ගු රෝගීන් 2021 ඉකුත් ඔක්තෝබර් මාසයේදී හමු අතර මෙම මාසයේ මුල් දින 4 ඇතුළත රෝගීන් 500කට වැඩි පිරිසක් හමු වූ බව ජාතික ඩෙන්ගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහත්මයා සඳහන් කරලා තියෙනවා. මේ පිළිබඳව විශේෂයෙන්ම අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. මේ මාසයේ මුල් දින 4 තුල පමණක් ඩෙන්ගු රෝගීන් 500ක් හමු වෙලා තියෙන නිසා බස්නාහිර සහ නැගෙනහිර පළාත් තුළ අද සිටම ඩෙන්ගු මර්ධන වැඩසටහන් ආරම්භ කරලා තියෙනවා. මේ ඩෙන්ගු මර්ධන වැඩසටහන් පිළිබඳව කතා කරද්දී ඒක රජයෙන් මේක පැත්තකින් ක්‍රියාත්මක කළ යුතු නෑ. Tamanගේ අවට පරිසරයේ පිරිසිදුව තබා ගැනීම, ජලයේ ක්‍රැස් වෙන තැන් නැති කරලා ඒ පිරිසිදු තත්ත්වයෙන් පවත්වා ගැනීම ඩෙන්ගු මර්ධනයට විශාල පිටිවහලක් වෙනවා. ඒ නිසා ඒ පිළිබඳවත් අපි මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. විශේෂයෙන්ම මේ වර්ෂාපතනය ඇදහැරීමත් එක්ක විවිධ වසංගත රෝග පැතිරීමේ අවදානමක් තියෙනවා. ඒ ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඊළඟට අපි යනවා අද පුවත්පතට. අද පුවත්පතේ වාර්තා වෙන තොරතුරු කිහිපයකුත් අපි උපුටා ගන්නවා. අද සිට 10 වෙනි වෙන පෞද්ගලික බස් රථ ප්‍රමාණය වැඩි වෙනවා කියලා සඳහනක් තියෙනවා. මගේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් අද සිට මෙතෙක් 10 වෙනි වෙන බස් රථ ප්‍රමාණයට වඩා වැඩි බස් රථ ප්‍රමාණයක් ධාවනය කිරීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරනවා කියලා වාර්තා වෙනවා. ඒ වගේම දුම්රිය මැදිරි වෙන් කිරීම, දුම්රිය සාමාන්‍ය පරිදි වැඩි කිරීම මේ ආදී කාරණා පිළිබඳවත් අද සිට අවධානය යොමු වෙලා තියෙනවා. ඒ ගැන තද පුවත්පත්වල තොරතුරු වාර්තා වුණා. දුම්රියෙන් බස්රියෙන්
වැඩ කටයුතු වලට යන බොහෝ දෙනෙක් තමයි ඉන්නේ. ඒ නිසා තමයි අපි මේ ප්‍රවාහන කටයුතු මොන විදිහටද සකස් වෙන්නේ කියන කාරණේ පිළිබඳව අවධානය යොමු කළේ. ඒ වගේම මහකන්නේට පලිබෝධනාශක මෙට්‍රික් ටොන් 3180ක් ආනයනයට සැලසුම් කරලා තියෙනවා කියලා අද පුවත්පත වාර්තා කරනවා. කොහොම වුණත් පසුගිය මහකන්නේට වඩා 40%ක් පමණ අඩුවෙන්ලු ගෙන්නන්නේ. මහකන්නේට අවශ්‍ය පලිබෝධනාශක මෙට්‍රික් ටොන් 3180ක් ආනයනය කරන්න සැලසුම් කරලා තියෙනවා. නමුත් ගිය මහකන්නේට වඩා 40%ක් අඩුවෙන් තමයි ගෙන්වීම සඳහා තීරණය කරලා තියෙන්නේ. අපි ඊළඟට යනවා මව්බිම් පුවත්පතට. මව්බිම් පුවත්පතේ වාර්තා වෙන තොරතුරු කිහිපයකුත් අද අපි පුවත්පත් තොරතුරු අතරට උපුටා ගන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ PCR ප්‍රතික්‍රිය මිලට ගැනිද්දී තාක්ෂණික කමිටුවල තැරැව්කරුවන් මිලියන 125ක් අහිමි කළා විගණන වාර්තාවෙනුත් තහවුරු වුණා කියලා තොරතුරක් අද වාර්තා කරලා තිනවා. මේ PCR ප්‍රතික්‍රියක මිලදී ගනිද්දී ඇති වුණු වංචාවක් පිළිබඳව තමයි අද මව්බිම් පුවත්පත මේ විදිහට වාර්තා කරලා තියෙන මුල් පිටුවේ ප්‍රධාන තොරතුරක් විදිහට. ඒ වගේම අපි තවත් තොරතුරක් උපුටා ගන්න බලාපොරොත්තු වෙන තමයි මේ විශේෂයෙන්ම මේ කුඩු සමග ඇල්ලූ සැකකරු පොලිස් නිලධාරීන්ට පහර දී ගලවාගෙන ගිහිල්ලා කියන තොරතුරක් ඊයේ දිනේදී වාර්තා වුණා. කතුන් 6ක් ඇතුළු 10ක් රිමාන්ඩ් වෙලා තියෙනවා. මද්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට සැකකරුවෙකු පොලිස් නිලධාරීන්ට පහර දීලා බේරගෙන ගිය තොරතුරක් තමයි මේ විදිහට වාර්තා වෙලා තියෙන්නේ. අපි ඊළඟට අවධානය යොමු කරනවා විපක්ෂ නායකවරයා කරන ප්‍රකාශයක්. රටේ තියෙන ප්‍රශ්න දසරාජ ධර්මයෙන් විසඳනවා කියලා විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ. මව්බිම් පුවත්පතයි අද ඒ පිළිබඳව තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. දසරාජ ධර්මයෙන් රටේ තියෙන ප්‍රශ්න විසඳන්න කටයුතු කරනවා කියලා විපක්ෂ නායකවරයා කරන ප්‍රකාශය. ඊළඟට අපි යනවා දිවයින පුවත්පතට. දිවයින පුවත්පතෙන් අපි තොරතුරු කිහිපයක් උපුටා ගන්න බලාපොරොත්තු වෙනවා. මේ පොලිසියට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කහටගස් දිගිරියේ පිරිසක් යකා නටති පොලිසියට පහර දී සැකකරු මුදා ගනිති 10ක් රිමාන්ඩ් පොලිසියේ දෙකකට තුවාල සිද්ධ වෙලා තියෙනවා. කහටගස් දිගිරිය කුරුක්කුරාගම ප්‍රදේශයේදී මත්කුඩු ග්‍රෑම් 27ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටගෙන ඔහුට අත්විලංගු දමා රැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේ අනුරාධපුර කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ විෂ මද්ද්‍රව්‍ය ඒකකයේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා සිදුකොට පොලිසියේ දෙදෙනෙකුට මැර ප්‍රහාරයක් එල්ලකොට තුවාල සිදු කර සැකකරු බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් කාන්තාවන් 6 දෙනෙකු ඇතුළු සැකකරුවන් 10 දෙනා මේ මාස 11 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙනවා කියලායි මේ තොරතුරේ අද වාර්තා කරලා තියෙන්නේ. ඊළඟට අපි දිවයිනේ තවත් තොරතුරක් තියෙනවා. අයවැය එනතෙක් තෙල් මිල වැඩි කරන්නේ නැහැ. තෙල් සංස්ථාව සඳහන් කරලා තියෙනවා. දැන් ඊළඟට ප්‍රශ්නයක් එනවා අයවැයෙන් පස්සේ තෙල් මිල වැඩි කරයිද කියලා අපි බලමු. දැන් කොහොම වුණත් අයවැය එනතෙක් තෙල් මිල වැඩි කරන්නේ නැහැ කියලායි සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට අපි යනවා අරුණ පුවත්පතට. අරුණ පුවත්පතේ වාර්තා වෙනවා මේ පාලනයෙන් ගිලිහුණු ගෑස් හිතු ගණන් වලට විකුණනවා කියලා තොරතුරක් තියෙනවා. පාලන මිලෙන් ඉවත් කළ ගෑස් අධික මිල ගණන් වලට අඩවි කරමින් කළු කඩ මාෆියාවක් ක්‍රියාත්මක වන බවට පාරිභෝගිකයෝ චෝදනා කරනවලු ගෑස් හිගේකුත් එක පැත්තෙන් තියෙන නිසා. මේ අතරවාරයේදී දඹුල්ලේ එළවලු අඩුයි මිල වැඩි කියලාත් සඳහනක් තියෙනවා. වර්ෂාවත් එක්ක කොහොමුණත් එළවලු පැමිණීමේ අඩුවක් තියෙනවා වෙනදපළට. දඹුල්ලේ එළවලු අඩුයිලු මිල වැඩි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. කොහොමුණත් මේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් වැඩිවීම ඇතැම් භාණ්ඩවල හිඟකම මේ ආදී කාරණා පිළිබඳව වැඩියෙන් අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මේ නිසා යම් ආකාරයක ජනතාව අපහසුතාවයට පත් වෙලා ඉන්න කාලයක් නිසා. ඊළඟට අපි අද පුවත්පත් තොරතුරු අතරේ උපුටා ගන්න බලාපොරොත්තු වෙනවා දිනමින පුවත්පතේ පොලාගේ ලියවිල්ල. අද පොලාගේ ලියවිල්ල ලියවෙන්නේ 2022 බලාපොරොත්තුවක් ගැන. දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව දක්ෂතා අතරට පිවිසීම ජයග්‍රාහී මාවතකට පිවිසීම පිළිබඳව විශේෂයෙන්ම අවධානය යොමු වෙලා තියෙනවා. මේ කාරණේ පිළිබඳව තමයි අද පොලාගේ ලියවිල්ලෙන් ඉන්දික පොල්කොටුව ලියන්නට උත්සාහ කරලා තියෙන්නේ. 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතට පිවිසීම ක්‍රිකට් නිසා අපේ රට ඇත්තටම ජාත්‍යන්තර තලයේ හඳුනා ගැනීමට ලක් වුණා 1996 ලෝක කුසලානයේ දිනා ගැනීමත් එක්ක. දැන් මේ වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගෙන තියෙන ප්‍රගතිය 2022 ලෝක කුසලානයේදී යම් ආකාරයක පෙරලියක් කරයි කියන කාරණේ පිළිබඳව ලෝකේ පුරා කතා බහට ලක් වෙනවා. විස්තර විචාරකයින්ගේ අවධානය යොමු වෙලා තියෙනවා. ඒ පිළිබඳව අවධානය යොමු කරන අතරවාරයේදී පොලාගේ ලියවිල්ලෙන් කියන්නට උත්සාහ කරලා තියෙන දැන් විශේෂ කාරණා කිහිපයක් අපි උපුටා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි මේ ඔහු සඳහන් කරනවා දැන් මේ Facebook එකේ මේ ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා කරන විලාශය පිළිබඳව බොහෝ දේවල් කතා කරන්න පටන් ගන්න තියෙනවා. මේක ඇතැම් වෙලාවට සමහර වෙලාවට මේ ක්‍රිකට් ක්‍රීඩාව පවත්වාගෙන යද්දී මේක ගැටලුකාරී තත්ත්වයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ක්‍රිකට් පරිපාලනය ක්‍රිකට් හේ පරිපාලන නිලධාරීන්ට කරගෙන යන අවස්ථාව ලබා දීලා ක්‍රීඩා කිරීමට
ක්‍රීඩකීන්ට අවස්ථාව ලබා දීලා කටයුතු කළොත් වඩා හොඳයි කියන කාරණේ දැන් Facebook එකේ තමයි ගොඩක් වෙලාවට මේ රට හදන හැටි රටේ කටයුතු සිදු කරන හැටි ගැන කතා කරන්නේ. මේ පොලාගේ ලියවිල්ලෙන් අද ඉන්දික පොල්කොටුව ලියලා තියෙනවා. ඇතැම් වෙලාවට 2009 යුද්ධය අවසන් කරන අවස්ථාවේ Facebook තිබ්බනම් නන්දි කඩාල් යන්නේ කොහොමද? ප්‍රභාකරන් අල්ලන්නේ කොහොමද? මේ ආදී කාරණා පිළිබඳවත් Facebook එකේ කතා කරයි කියලා. කොහොම වුණත් 2022 බලාපොරොත්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි ගමන පිළිබඳව බොහෝ තොරතුරු අද පොලාගේ ලියවිල්ලේ ලියන්න උත්සාහ කරලා තියෙනවා ඉන්දික පොල්කොටුව. අපි ඊළඟට අරුණ පුවත්පතේ ක්‍රීඩා පිටුවට යන්නේ ශ්‍රී ලංකාවට මීළඟට ලෝක කුසලානයේදී සුසුකම් ලැබීම වටෙන් ඇරඹීමට සිදු වේවි කියලායි ඊයේ දිනේ වන විට තොරතුරු වාර්තා වුණේ. තවත් මාස 11කින් හෙවත් ලබන ඔක්තෝබර් 16 වෙනිදා සිට නොවැම්බර් 13 වෙනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීම නියමිත. ඊළඟ 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත වරක් සුසුකම් ලැබීමේ පළමු වටේට මුහුණ පෑමට සිදුව තිබෙනවා. ඊයේ දිනේදී එළි දැක්ුණා යනුව විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වෙලා තියෙන තැනත් එක්ක 9 වෙනි ස්ථානයේ තමයි හිමි වෙලා තියෙන්නේ. මේ නිසා සුසුකම් ලැබීමේ වටේදී ඊළඟ ලෝක කුසලානයේදී ක්‍රීඩා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වෙනවා. ඒ වගේම මිකී ආර්තර් සමග දීගේ දිගුවේ කියලාත් අද තොරතුරක් තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෑත වකවානුවේ පෙන්වනු ලබන කැපී පෙනෙන දක්ෂතා පදනම් කරගනිමින් ප්‍රධාන පුහුණුකරු මිකී ආතරගේ සේවය තවදුරටත් ලබා ගැනීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු වෙලා තියෙනවා කියලාත් අද තොරතුරක් වාර්තා කරලා තියෙනවා අරුණ පුවත්පතේ. ඊළඟට අපි යනවා තවත් ක්‍රීඩා තොරතුරකට. අද දවසේදී ආරම්භ වන ක්‍රීඩා තරඟාවලියක් පිළිබඳව විශේෂයෙන්ම ඒ පිළිබඳව අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරඟාවලිය අද ආරම්භ වීමට නියමිතයි. ඒ ගැන අපි තොරතුරු සඳහන් කරන්නේ අගමැති මහින්ද රාජපක්ෂ අභියෝග කුසලාන සිව්කොන් පාපන්දු තරඟාවලිය අන්තර්ජාතික පාපන්දු තරඟාවලිය අද පසුරු 7ට බංග්ලාදේශයේ සීෂෙල්ස් අතර තරගෙන් ආරම්භ වෙනවා. රාත්‍රී 9ට ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර තරඟයේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ හා මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහීම් මොහොමඩ් සොලි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. කොළඹ තුරංග තරඟ පිටියේදී තමයි මේ තරඟ පවත්වන්න කටයුතු කරලා තියෙන්නේ. මේ තරඟාවලිය පැවැත්වෙන්නේ. අපි ඒත් සමගින් අදට පුවත්පත් තොරතුරු වලින් සමුගන්නවා. හෙටත් හමුවේ මේ බලාපොරොත්තු වෙන ඔබට ප්‍රාර්ථනා කරනවා යහපත් නිරෝගීමත් සුබ දවසක්. ආයිබෝන්.